දම් සිහනද තිලෝව සිත සැලසීමෙන් භව දුකට පිහිට වීමෙන් දහම් ගොස පැතිරීමෙන් මොහඳුර නසාලීමෙන් අමනිවන් සලසාලු ධම්රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි මරසෙනග පෙරදීමෙන් මුනිදුට ජය ලැබීමෙන් කෙලෙසුන් රහිත වීමෙන් බුදු නුවණ මතුවීමෙන් සම්බුදු බවට පත් වූ පින්සරාණන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් භගවතානං නමාමි මහ බඹුද පෙමිනීමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බරණැස මිගදායේ දම්සක කරකැවීමෙන් සිහනද පතුරාලු සිහරජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම්
ධම්ම රාජා නමාමි නිල්වන් පත් සැලීමෙන් මොනිදුට සෙවන දීමෙන් තිලොව දිනන මොහොතේ බුදුරැස් සිරි ලැබීමෙන් දිවමන් මොනිඳු වැනි වූ බෝරජානන් වහන්සේ සිහිකොට බැති සිතින් මම් බෝධි රාජා නමාමි සමට සිත සැලසීමෙන් බුදු සසුන බැබලීමෙන් දෙවි බඹුන් එක්වීමෙන් පිනම ඉස්මතු වීමෙන් අපහට සැපත සැලසූ ගෞතම බුදුන් වහන්සේ සිහිකොට අත්මුදුන් දී නමාමි මං නමාමි සාදු සාදු. පින්වත්නි, අපට හිත පිනිස පවතින දේ අතර අග්‍ර දේ මොකක්ද? හරි, එකක්. අග්‍ර දේ මොකක්ද? අග්‍ර දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අග්‍ර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙන්නේ අග්‍ර වූ තෙරුවන් සරණේ. එතකොට දැන් අපි කිව්වා අපි එච්චර ගුණධර්ම ගැන කතා කළේ නැහැ. පොඩි දෙයක් කතා කළේ. එතන අපිට වාසි දේවලුයි අවාසි දේවලුයි කතා කළේ. දැන් ඔබ බලන්න ඔබේ ජීවිතය තරාදියක් කියන්න. තරාදී එක පැත්තක ඔබේ ජීවිතය දාන්න. අනිත් පැත්තේ දාන්න වාසිදී සහ අවාසිදී. මේකෙන් බර වැඩි මෙතෙක් අල්ලාපු ගමනේ වාසිදේද වැඩිපුර එකතු වෙලා තියෙන්නේ අවාසිදේද? අවාසිදේ. එහෙම කොහොමද අවාසිදේ විතරක් එකතු වෙන්නේ? ධර්මය හොයන්න කලින් තේරිච්ච නැති නිසා අපි දන්නේ නැතුව අපි ගොඩාක් අවාසි පැත්තට තමයි යෙදිලා තියෙන්නේ. එහෙනම් මේ අවාසි පැත්තට අපි ඇදිලා යන එක ඒක තමයි සසරේ ස්වභාවය. ඒකට අපි චෝදනා ලැබිය යුතු නැහැ. ඒක තමයි සසරේ ස්වභාවය. අවාසි පැත්තට ඇදිලා යෑම. වාසි පැත්තට ඇදිලා යෑමක් මේකේ තිබ්බනම් බුදුරජාණන් වහන්සේ මේ සසර බිහිසුණුයි කියයිද? නෑ. අප්‍රමාදී වෙන්න කියලා කියයිද? නෑ.
එහෙනම් බොහොම කලබල වෙන්න දෙයක් නැහැ. හිමින් යන්න කියයි. එතකොට උන්වහන්සේ හැමතිස්සෙම දේශනා කළේ මොකද්ද? අප්‍රමාදී වෙන්න කිව්වා. එතකොට අපි අප්‍රමාදී වේ යුත්තේ මොකේද? අපි අද අපි උදේවරුේ පොඩි ප්‍රවේශයක් නැත්නම් ධර්මයට ඇතුළු වෙන්න පොඩි දේවල්නේ අපි කතා කළේ. නමුත් ඒක පුංචි වුණාට අපේ ජීවිතේ සම්පූර්ණයෙන් තීරණය කරන දෙයක්. අප්‍රමාදීය අපි මෙතෙන්ට සම්බන්ධ කරන්නේ කොහොමද? නෑ. අපි අප්‍රමාදී වෙන්න ඕනේ කරුණු දෙකකට. දැන් ඔබ කිව්වනේ අපි කාටත් තියෙන පොදුවේ තියෙන ප්‍රශ්නේ මොකද තේරෙන්නේ නැති නිසා අපිට යම් අපිට හිතසුව පිණිස පවතින්නේ නැති ගති පිහිටලා තියෙනවා. නේද? අපිට යහපත පිණිස උපකාරී වෙන්නේ නැති ගති ගුණ අපිට තියෙනවා. ඒතකොට ඒව තමයි අපිව මෙහෙවන්නේ. එක්ක ආවේගී, ක්ෂණික කෝපේ, හදිසි තීරණ, ඊළඟට දුර බලන්නේ නැතිකම, සතර අපාය ගැන සසර දුක ගැන කල්පනා නොකිරීම. එතකොට මාන්නේ ඥානෙ ගැන කල්පනා කරන්නේ නැතිකම. දැන් මේවා අපි වැඩ කරනවනේ. එතකොට අප්‍රමාදය කියන්නේ දැන් මේවා අපිට පුරුදු වෙලා නම් අපි මේක ඇසූ පමණින් ඒ පුරුද්ද කැඩෙයිද? නෑ. ඇසූ පමණින් ඒක කැඩෙන්නේ නෑ. එන මාන්නේ හට ගන්න වෙලාවට මාන්නේ හට ගන්නවා. සනික කෝපේ හට ගන්න වෙලාවට සනික කෝපේ හට ගන්නවා. තරහ හට ගන්න වෙලාවට තරහ හට ගන්නවා. කලබල වෙච්ච වෙලාවට දැන් මේක සවන් දුන්න කියලා නැතු යන්නේ. අන්නේ වෙලාවට මොකද කරන්න ඕනේ? ඒක හටගත්තු ගමන් අප්‍රමාදී වුමුණයි. මොකේටද? ඒක දුරු කිරීමට. ඒක දුරු කිරීමට අප්‍රමාදී වුමුණයි. ඒ කියේ ප්‍රමාද නොවි ඒක දුරු කරන්න ඕනේ. එතකොට සමහර විට කෙනෙක්ට දැන් එහෙම දුරු කරන්න කිව්වට දන්නේ නැහැ. කොහොම කරගන්නද කියලා. එතකොට යා හිතට දැඩි ලෙස කල්පනාවට අරන් තියෙන්න ඕනේ තමන්ට වෙච්ච අවාසි තමන්ගේ ජීවිතයේ අකුසල් පැත්ත නැත්නම් තමන් පිරිහිච්ච අවස්ථා ගුණධර්ම වලින් තමන්ගේ වචනයෙන් වෙච්ච අකුසල් කයින් වෙච්ච අකුසල් මේවා තමන්ට වෙච්ච දේවල් එතකොට තමන් මතක් කරගන්න ඕනේ මට මේවා වුණේ මේ නරක ගති නිසා කියලා තමන් ඒක අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඒ නරක ගති ගුණ ගැන කලකිරෙන්න ඕනේ. මොකක්ද ඇති කරගන්න ඕනේ? කලකිරීම ඇති කරගන්න ඕනේ. ඒක ගැන කලකිරීම ඇති කරගන්න නැතුව ඒක එපා වෙන්නේ නැහැ. ඒක අතාරින්නේ නැහැ. ඔය අපේ හිතේ ස්වභාවය අපි හිතනකොට වඩා හරි මුරණ්ඩුයි. දරදඬුයි. ලාමකයි. එතකොට ඒ ස්වභාවය බලලා ඒකට කලකිරිලා ඒකට අපහැදිලා ඒ ගති ගුණ වලට මම නම් මේවා බැහැර කරනවා මම මේවා දුරු කරනවා කියලා දැඩි ලෙස ඉන්න ඕනේ. එතකොට අපි දැඩි විදියට ඉන්නේ මොනවා ගැනද? හිතේ හටගන්න අයහපත් පැත්ත ගැන අපි දැඩි විදියට ඉන්න ඕනේ ඒකට විරුද්ධව. එහෙම නැතුව මේ ලාමක හිත මේ අපි හිතන විදියට කීකරු වෙලා ධර්මයට කැඳවන යන්නේ
නෑ. මේ ලාමක හිත අපි හිතන විදියට කීකරු වෙලා ධර්මයට කැඳවන්න කැඳවන් යන්නේ නෑ. ඇයි අපිට හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ ආස්වාදි හරහානේ. එතකොට අපි පුරුදු වෙලා තියෙනවනේ මේ හිතේ ආවේග වලට අරුබුද වලට පුරුදු වෙලා තියෙනවනේ. ඉතින් මේවා කවදාවත් කාගින්වත් ඉල්ලුවත් නැති කරලා දෙන්නේ නැහැ. අපි මේ රෙහිවෙන්න ඕනේ ඒකට. එතකොට මොකද වෙන්නේ? ආයමත් හිතට මාන්න එනකොට, කාල්බල වෙනකොට, අකුසල් එනකොට, සමහරට තව කෙනෙකුට කෑ ගහන්න හිතෙනකොට, ආවේගය එනකොට අර අපි විරුද්ධ වෙච්ච නිසා ඒකට වේලාසනින් අපිට හිත සිහිය උපද්දවනවා. විරුද්ධ වුණේ නැත්තම් සිහිය උපද්දවන්නේ නැහැ. හිතෙන් අපි ඒකට විරුද්ධ වෙලා ඉන්න ඕනේ. එතකොට සිහිය උපද්දවනවා අපිට. මොකද්ද උපද්දවන්නේ? ඕම් නුඹේ හිත සුව පිණිස පවතින නැති දෙයක් ඔන්න වැඩ කරනවා කලින් වගේ. ඔන්න හිතට ඇවිල්ලා කියලා සිහිය උපද්දවනවා. එහෙම සිහිය ඉපද්දවපු ගමන් අන්න අප්‍රමාදී වෙන්න අවස්ථාව. එතකොට අප්‍රමාදී වෙලා මොකද යා කරන්නේ? එන්න නොදී ඉන්නවා. අපි පුරුදු කරලා තියනවා කියමු හොරෙකුට වංචාකාරයෙකුට අපි පුරුදු කරලා තියනවා කියමු දොර ඇරලා ඕන්ලක් ඔයා එන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අපි හිටියත් නැතත් මේ පුද්ගලයා බය නැතුව ඒ ගෙට එනවා. ඇවිල්ලා සමහරට අපි බඩමුට්ටු හොරකම් කරන් යනවා. අපිට අතුරු ආන්තර කරනවා. සමහරට කණ්ඩ බොන තින්දී අරන් යනවා. නමුත් අපි විශ්වාසයෙන් හිටියා ඒ පුද්ගලයා ගැන යාගෙන් එහෙම කරදරයක් නැහැ කියලා. එතකොට කවුරු හරි පෙන්වා දුන්නා ඔය හොඳයි කියලා හිතුවාට ඔය පුද්ගලයා තමයි ඔක්කොම කරන්නේ. එදාට දැඩි ලෙස අදිෂ්ඨාන කරගත්තොත් යා මං එන්න දෙන්නේ නැහැ. ඈත එනකටම දොර වහනවා කියලා. මොකද වෙන්නේ? අර විදිහට යාට පුළුවන් ද ගේ ඇතුළට ඇවිල්ලා බලය අල්ලන්න? කලින් විදිහට රවට්ටලා බඩු පැහැර ගන්න පුළුවන්ද? බෑ නේද? අන්නේ වගේ හිතට එනකොටම වලක්ක ගන්න ඕනේ සිහියේ. ඒක තමයි අප්‍රමාදයේ එක කොටසක්. එකන් නිකන් වලක්ක ගන්න බෑ. ඒකට දොරක් දාන්න ඕනේ අපි. දොර වහන්න ඕනේ. මොකද්ද දොර? ඒක තමයි කිව්වේ ඊවසීම. දුර බැලීම. නුවණ පාවිච්චි කිරීම. ඒවයින් තමයි අර අකුසල් ඔක්කොම වලක්ක ගන්නේ. අන්න තමන්ව රැකෙනවා. තමන් විසින් තමන්ව රැක ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නේද? ඉතින් තමන් විසින් තමන්ව රැක ගන්න නැත්නම් දැන් බලන්න හිතලා ශාක්‍ය ජනපදේ අච්චර සංහාරයක් වෙද්දි ඊට පස්සේ ඒ ශාක්‍ය ජනපදේ විදුඩබ ගිහිල්ලා අහලා තියෙනව නේද? සංහාරයක් වෙලා විනාශයක් කරද්දි විනාශයක් කරලා ශාක්‍ය කන්‍යාවෝ 500ක් බැඳගෙන විදුඩබයි රාජපුරුෂයෝ ඇදගෙන යනවා දැන් කෝසල රාජ්‍යයට. ඉතින් මේ කන්‍යාව සාප කර කර යන්නේ. ඇයි තමන්ගේ ඥාතීන් ඔක්කොම මැරුවනේ. සාප කර කර යන්නේ. දැන් අතපය බැඳලා ඇදගෙන ඉක්කන් යනවා. ඊළඟට සාප කර කර යනකොට විදුඩබට කේන්ති ගියා. ඕකුන් ගෙනියන්න ඕනේ නැහැ කිව්වා. අතපය කපලා අපි යන් කිව්වා. කියලා අර ශාක්‍ය කන්‍යාවන් 500කම අතපය කැපුවා. කොට ටික දාලා ගියා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමකට වදාලා මාගේ ඥාති දියණුරුන්ට කරදරයක් වෙලා පිහිට වෙන්න කිව්වා. එතකොට ඒ රහතන් වහන්සේ 이르දීන් එතනට වැඩියා. දැන් අතපයත් නැහැ. දැන් පණ ආදිනවා. මොකක් කියන්නේ නැද්ද?
විසාකා සුමනා සුජාතා බන්තිල මල්ලිකා වෙලා උපදින්න කියයිද? නෑ. මේ දුක ගැන විස්තර නොකර ඉඳීද? එතකොට තමන්ගේ ඥාතීන් මරලා තමන්ගේ දීපල වස්තු පැහැරගෙන තමන්වත් අතපය කපලා තියෙද්දි ඒ සියලු ආවේග මැඩගෙන ධර්මයට සවන් දෙන්න ඒ දියණියවරු දක්ෂ වුණා. අපිට චූටි දෙයක්, පොඩි තරහක්, පොඩි අමනාපයක් අතාරගන්න බැරුව විඳවන්නේ නැද්ද? මේ අච්චර අන්න එකයි මම කිව්වේ අච්චර බරපතල දේවල් මැද්දින් ධර්මය අල්ලන්න දක්ෂ වුණා. ඒ කාලේ තමයි හරි යුගය. ඒ කාලේ හරි මේ කාලේ වැරදි. ඒ කාලේ නොනැත්තන්ට දෙසූ දහමක් අද අපි අහන්නේ. අදේ කුසලතාවය අපිට නැහැ. අද අපිට හැකියාව නැහැ. ඒතර බලන්න 500 දෙනාම සෝවාන් වුණා. 500 දෙනාම සෝවාන් වුණා. ඒකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අතපය නැති කෑලි කොට. එතකොට බලන්න මේ භික්ෂුන් වහන්සේ දේශනා කරපු ධර්මය කොච්චර වේගෙන් අපි වගේ මෙම නිවි හැනිල්ල අහන්න වෙලාවක්ද? නෑනේ. එදේ මෙරි යනවනේ. මෙහෙම සනීපට මේ AC කරලා ෆෑන් දාලා අහන්නද? නෑනේ. මෙරි යද්දි කොච්චර දක්ෂ විදියට මේ ජීවිතේ අර සාප කර කර විදුඩ බට හිටියේ. ඉතින් මොන හරි කියන්න තියෙන පාලි ගන්න කොච්චර දිවල අදහස් තියෙන්නේ නැද්ද? මො සැනකින් නැති කරගත්තා නේ. මේකයි. බලන්නේ දක්ෂතාවය. ඒ වගේ අපිට මේ එච්චර දක්ෂතාවය නැති වෙන්න පුළුවන්. මම මේක ඉස්සරහටම ගන්න කිව්වේ සතර අපාය උපදින්න තියෙන අකමැත්ත. එතකොට අර අකුසල් වලට ඉඩ නොදී කුසල පැත්ත ඒක පාවිච්චි කරන්න ගොඩාක් දුරට අපට පුළුවන් මෙත් සිතින්. දැන් අපි කියමු කවුරු හරි ඒකතරහකාරයකින් එක්ක ආර්බෝධයක් මොනවා හරි එකක් වෙනවා කියලා. එනකොට සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා හිතින් එක දිගට මෙනෙහි කරන්න. මෙනෙහි කළා අරක හිතේ පළපදියම් වෙන්න ඉඩ දෙන්න එපා. මොකද හිතට පුරුදු වෙලා තියෙන්නේ තනි වෙච්ච ගමන් Tamanට වෙච්ච පාඩු, Taman විඳින දුක්, Taman විඳින කරදර ඒවා ඇති වෙනවා හිතට. එතකොට එහෙම වෙලා අමනාපය හට ගන්නවා. එතකොට හිතේ සතුටක් නැතු වෙනවා. එතකොට කාලය ගියාන් පස්සේ ඒ විදිහට ඉන්න පුරුදු වෙනවා Taman. දුක් සහිත දේවල් මෙනෙහි කර කර ඉන්නවා. ඒ වෙන්න පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ මේ හොඳ පැත්තට එන්න අමාරුයි. ඒ නිසා ඒකට කරන්න තියෙන දේ තමයි අර මෛත්‍රියෙන් පුරුදු කරන එක. මෛත්‍රී කර කර මෛත්‍රී හිත මේ සිත පවත්ත එක දිගට ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට එතකොට අර තරහා නැති සිතෙන් පැහැදිලා ඉන්නකොට තියෙන වාසිය. දැන් ඔබ දන්නවා මට්ට කුණ්ඩලි. මට්ට කුණ්ඩලි කියන ඔබ දන්නවා? මට්ට කුණ්ඩලි කියන පොඩි දරුවා අටුවාවේ සඳහන් වෙනවා මේ දරුවා මැරිලා නිරයන්ට හිටියේ කියලා. ඒ මොකද හේතුව අර දෙමව්පියෝ සලකපු නැති නිසා මේ නොසලකීම ගැන තරහෙන් හිටියා. දෙමව්පියෝ ගැන. දෙමව්පියෝ ගැන තරහින් ඉඳලා අන්තිමට තාත්තා මොකද කළේ? මෙයාට මරණාසන්නදී පිළිකන්නේ දැම්මා. එළියේ. තවත් තරහටපත් වුණා. තරහටපත් වෙලා අමනාපෙන් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ළමයාගේ පෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේට ඒ ළමයා පෙනිච්ච එක. ඊට පස්සේ ඒ ළමයා මේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ළමයා මේ අවස්ථාවේ මැරුණොත් නිරය යනවා කියලා.
ඇයි තමන්ගේ පියාගෙන අමනාපින් ඉන්නේ. නිරියනවා කියලා දැක්කා. දැකලා මොකද කියලා බුදුරජාණන් වහන්සේට වඩින්න වෙලාවක් නැහැ. තව සුළු වෙලාවකින් මේ ළමයා මැරෙනවා. උන්වහන්සේ ආලෝකයක් එව්වා. ඒ ආලෝකෙ පිටියට වැදුනා. ඊට පස්සේ අනිත් පැත්ත හැල්ල බැලුවා. බලද්දි පේන්නේ බුදුරජාණන් වහන්සේව. ඊට පස්සේ කල්පනා කළා අනේ මාව කවුරුවත් බැලුවේ නැහැ වෙන කෙනෙක්. මාව මේ සමන ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මන් දිහා බැලුවනේ. ඉතින් මට ඒකෙන් කොච්චර ලාභයක් ඇති වුණාද? අනේ මට වෙන කෙනෙක් දක්වපු නැති කරුණාවක් දැක්වන්නේ කියලා සතුටු වෙනකොට මොකද වුනේ? අර තාත්තා කෙරෙහි තිබිච්ච තරහ මතක නැති වුණා. මාත්‍රිකා වෙනස් වුණා. අමතක වුණා. ඒ වෙලාවේ මැරුණා. දෙවියන් අතර උපන්නා. අන්න බලන්න දෙවියන් අතර උපන්න එකේ වාසිය. දැන් දිව්‍ය පුත්‍රයා බැලුවා තමන් කොහොමද මෙහෙම උපන්නේ? බැලුවම තේරුණා මේ මම නිරයන් ඉඳලා තියෙන්නේ. මේ සිත පැහැදිලා භාග්‍යවතුන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේගේ හිත පැහැදිලා මම මේ උපන්නේ. දැන් දෙවියන් අතර ඉපදුනේ එතකොට යා මොකෙන්ද? සිත පැහැදිච්ච නිසා. එතකොට හිත උසස් තත්ත්වයට පත් වෙලා තිබිච්ච වෙලාවක මැරුණේ. ඒ නිසා දිව්‍යයන් අතර උපන්නාට පස්සේ එයාගේ හිතේ අර පහත් ගතිගුණ ඇති වෙන්නේ නැහැ. තරහත ගත්තේ නැහැ. ඊට පස්සේ බැලුවාම තාත්තා ගත සලකලා නැහැ. ඒ නිසා නමුත් තාත්තා ගැන තරහට ගන්න නැහැ. දැන් දෙවියෙක්නේ. යකෙක් වුණා නම් තමයි වැඩි. ඒ ලාමක දෙයට ලාමක දේ එකතු වෙනවා. ශ්‍රේෂ්ඨ දෙයට ශ්‍රේෂ්ඨ දේ එකතු වෙනවා. තරහට ගත්තේ නැහැ. ඊට පස්සේ අනුකම්පාවට ගත්තා. අනේ මට තාත්තව මේ අධික ලෝභකමින් බේර ගන්න නැත්නම් ඊට පස්සේ තමයි දැන් තාත්තට සිහි උපන්නේ ළමයා මලාට පස්සේ. ළමයා මලාට පස්සේ සිහි උපන්නා. ඊට පස්සේ හැමදාම සෝහනට ගිහිල්ලා ආඬ ඉන්නවා. අනේ පුතේ ඇයි දාලා ගියේ කී. ඊට පස්සේ දවසක් එහෙම අඬ ඉන්නකොට ලස්සන කොළු පැටි. ඒ අයිනෙන් අඬ ඉන්නවා. එහුව ළඟට ගිහිල්ලා පුතේ ඇයි ඔය අඬන්නේ? මට කරත්තයක් තියෙනවා රෝද දෙකක් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් පුතා කියන්න පුතාට රෝද දෙක ඕනේ රත්තරනින්ද? දැන් ලෑසි රත්තරනින් හදන්න ලෑසි. රත්තරනින්ද රිදියෙන්ද? එපා කිව්වා මට රත්තරන් රිදි වලින් රෝද එපා කිව්වා. එහෙනම් පුතාට මොකෙන්ද රෝද ඕනේ කිව්වා. මට ඉරයි හඳයි දෙක ඕනේ කිව්වා රෝදෙට. ඊට පස්සේ තාත්තා කියනවා පුතේ ඔයා ඔච්චර මෝඩෙයිද? ඉර හඳ දෙක රෝද දෙකට දාගන්නේ කොහොමද? උතර මේ පුතා අහනවා ඒ කොහොමද? මන්ද මෝඩ. මං ඉල්ලන්නේ පේන දෙයක්. මට පේනවා ඉරයි හඳයි. තාත්තා ඔයා ඉල්ලන්නේ පේන්නේ නැති එකක්. එතකොට තමයි තාත්තට සිහි උපන්නේ. තාත්තා අහනවා පුත්‍රිය ඇත්ත කියන්නේ. කවුද ඔයා? ඊට පස්සේ දිව්‍ය වේශ ගත්තා. ආරංකුව තාත්ති මම කලින් ආත්මය වාගේ පුතා කිව්වා. ඔයා දෙවි කෙනෙක් වුණේ කොහොමද කියලා ඇහුවා. මම බුදුරජාණන් වහන්සේගෙන හිත පැහැදුනා කිව්වා මට අවසාන මොහොතේ. ඒ නිසා මම දෙවි කෙනෙක් වුණේ කිව්වා. තාත්තා තිතෙන්ට යන්න කිව්වා. ගියා ඒ ලෝභකමෙන් හිටියට මේ මිනිස්සයා ඒ ආත්මේ සෝවාන් වුණා. බලන්න ඒතර අද අපි මිනිස්සුන්ට මේව නැහැනේ මොකුත් හැකියාවක්. එතකොට ඒ දිව්‍ය පුත්‍රයා සෝවාන් වුණා. බලන්න දිව්‍ය ලෝකෙට ගියපේකේ වාසිය සෝවාන් වුණා. එතකොට ඒ දෙවියන් අතරේ උපන් නැතුව බැරි වෙලාව නරක තැනක උපන්නා නම් ඉවරයි. දැන් මං කිව්වේ දැන් අපි දැන් උදේ හවස බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ගෙවල් වල පහම් පළවල හදලා බුදුන් වැඳගෙන ඉන්න අම්මලා දුෂ්ටකම් අතාරින්නේ නැති නිසා කුඩු කේඩුකම් අතාරින්නේ නැති නිසා ඉරිසියා කන් නිසා
එකට එක කරන නිසා, පලි ගන්න තියෙන ආසාව නිසා, අධික ලෝභකම නිසා මැරිලා දුගතිය යනවා. ඇයි මේ තිසරණේ එනවද බේර ගන්න? නෑනේ. ඇයි ධර්මයක් නෑනේ. එතකොට බලන්න මේ එක දැන් මම කියන්නේ වැරදුනාමයි ආයෙක නිවැරදි කරගන්න ලීසියට ලැබෙන්නේ නැහැ. වැරදුනාම ලීසියකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න අතරේ සතර අපායේ උපදින්න ආස නැති කෙනා, මනුස්ස ලෝකෙත් කැමති නැති කෙනා අපේක්ෂාවක් තියෙන්න ඕනේ දෙවියන් අතර යන්න. අපේක්ෂාව නොතිබුණොත් මොකද වෙන්නේ? කරකිලා කොහේ යයිද දන්නේ. අර අපේක්ෂාව තියෙන එක්කෙනා ಗುಣධර්ම අල්ල ගන්නවනේ. ඒ ಗುಣධර්මයෙන් යන්නේ. දැන් අර අම්මට උනේ මොකද්ද? ಗುಣධර්ම ගැන දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අර උපන්න තරහ නැති කරගන්න බැරුව ගියා. ඒක අපේක්ෂාව තිබුණොත් ඒක දේශනාවේ තියෙනවා. දේශනාවේ තියෙනවා දැන් ඔන්න අපි තෙරුවන් කෙරෙහි තියෙන පැහැදිලිවට මොකද්ද කියන්නේ? ශ්‍රද්ධා. ඊළඟට අපි කයයි වචනයයි සංවරයට මොකද්ද කියන්නේ? සීල. ඊළඟට මේ ධර්මයේ ඉගෙන ගන්න දහම් දැනුමට මොකද්ද කියන්නේ? ශ්‍රුත. ඊළඟට ලෝභකමකින් තොරව වාසය කරන කෙනා මොකද්ද කියන්නේ? ත්‍යාගී, දන් දෙන කෙනෙක්. සද්ධා සීල සුත ත්‍යාග නුවණින් විමසන කෙනා කවුද? ප්‍රඥා. මේ පහ තියෙන කෙනාට පුළුවන් කියනවා ඒ කෙනාට දෙවියන් අතර යන්න. ඒතර දෙවියන් එයා මෝඩ පහේ දෙවියෙක්ද? නෑ. එයා දෙවියන් අතරට ගියාට පස්සේ එයාට මේ අවස්ථාව තියෙනවා. අපි වුණත් පොඩි කාලේ අහලා තිබෙච්ච නැතිව මේවා මමවත් අහලා තිබුණේ නෑ. සම්පාන්සලේදීවත් අහලා තිබුණේ නෑ. දිව්‍ය ලෝක කතාවක්. අපි අහලා තිබුණේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වැඩක් නෑ. ආයෙ පින්කරන්න මානුෂ ලෝකෙටම එන්න ඕනේ. දෙවිවරු ජීවත් වෙන්නේ අපි දෙන පින් වලින් කියලා මේ පට්ටපල් මුසාවාද. ඕවා තමයි අපි අහලා තිබුණේ. බොරු. ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ පේන්නේ මේ දෙවිවරු ධර්මය අවබෝධ කරනවානේ. දෙවිවරුත් මාර්ගඵල ලබනවානේ. දෙවිවරුත් ධර්මයේ හැසිරෙනවානේ. දෙවිවරුත් පින් කරනවානේ. දැන් රුවන්වැලි සෑය මහා සෑය චෛත්‍ය ඇතුලේ තියෙන කරඬුව සක්දේවද පූජා කරපු කරඬුව. ඒ කරඬුව ඇතුලේ තමයි ධාතුන්වන්සලා වැඩ ඉන්නේ. ඉතින් පින් කළානේ. දුටුගැමුණු රජුරවන්ට රුවන්වැලි මහා සෑය හදන්න ආසාව ඇති වෙලා වියන් ඇඳේ කල්පනා කර කර හිටිය හාන්සි වෙලා දැන් යුද්ධෙට සෑහෙන වේදම් කළා. මේ මිනිසුන්ට ආයි අලුතින් ධනෙ දෙන්න කියලා කියන්න බෑ. ඒ නිසා මං අනාවැකියක් තියෙනවා මම මෙහෙම චෛත්‍ය රාජය හදනවා කියලා. මම මේක කාටවත් කරදරෙන්නේ නැතුව හදන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගත්තා. එතකොට සුදු සේ සතේ හිටියා දේවතා වුණාද කෙනෙක්. මේ දෙව්දුව විමනක් ගානේ කියාගෙන ගියා. දුටුගැමුණු රජු ගැමුණු රජු මේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා චෛත්‍ය හදන්න කල්පනා කරනවා දෙවිවරුනි පින් කර ගනිල්ලා කිව්වා. ඒතර මිනිස්සුන්ටද කිව්වේ ඒක? දෙවිවරුනි පින් කර ගනිල්ලා කිව්වා. ඔන්න ඊට පස්සේ ආරංචි වෙනවා අසවල් තැන gadol තියෙනවයි. අසවල් තැන රිදී මතුවලාය. අසවල් තැන රත්තරන් මතුවලාය. අනු නැව් හතක් ඇවිල්ලා මුදුමැණි පුරවපු. මෙන්න හොගාන කවුද මේව කරන්නේ? දෙවිවරු. එතකොට මේ පොතේ තියෙනවා. ඒතර අපි අහලා තිබෙනේ දෙවිවරු අබ්බගාතයි කියලානේ. ඒතර ඒ අහලා තිබෙන්නේ මිසදිටුවක් නේ අහලා තිබුණේ. ඒ නිසා අපේ මුතුන් මිත්තන්ට දෙව්ලොවන් අහිමි වුණා.
සතර අපාය විතරයි උරුම වුණේ. මානුෂ ලෝකෙත් අහිමි වුණා. දිව්‍ය ලෝකෙත් අහිමි වුණා. ඉතින් නිවන ගැන කතා කරන්න දෙයක් නැහැ නේද එතකොට? කොහොමද අහිමිනේ? සතර අපායට උරුම වුණේ. මහ පොළොවෙන් උඩට ගියේ නැහැ. එක්ක වතුරේ. එක්ක පොළොවේ. එක්ක ගින්දරේ. ඔතනින් උඩට ගියේ නැහැ අපේ මුතු මිත්තු. හේතුව මොකෝ? ශ්‍රුතය නැහැ. ශ්‍රුතය කියන්නේ මනවින් අසන ලද ධර්මයක් නැහැ. මනාකොට ඇසු ධර්මයක් නැහැ. හේතුව ඇයි? මනාකොට කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඒ සියල්ලන්ටම අහිමි වුණා. අපිට මේ එතකොට බුද්ධ දේශනාවේ තිබුණ නැද්ද? තියෙනවා. දේවතා සංගීතේ නැද්ද? දෙවිවරු ඇසූ ප්‍රශ්න. බුදුරජාන් වහන්සේ දේශනා කරපු උත්තර. දේවපුත්‍ර සංගීතේ නැද්ද? සක්ක සංගීතේ නැද්ද? සක්දේවතුගේ ජීවිත කතාව. තියෙනවා. රුවන්වැලිසෑය විස්තරේ නැද්ද? තියෙනවා. කිව්වේ නැහැ. ඒක වැරදුනේ අපේ සංඝයාට නෙමෙයි. අපි යටත් වුණා. එක එක කාලවල එක එක රජවරුන්ට. යටත් වෙනකොට ඒගොල්ලෝ ඒ යටත් වෙලා බුද්ධ ශාසනය විනාශ කළා, අවුල් කළා. අවුල් කළාට පස්සේ මේවා ඔක්කොම සීසීකඩ යනවා. ඊට පස්සේ නැගී හිටින්න බෑ. තාමත් මේ බැරි කොමනේ තියෙන්නේ. කාලිංග මාර්ගයේ ආක්‍රමණයෙන් පස්සේ දැන් අවුරුදු 800ක්. තාමත් නැගී හිටින්න බෑ. ඒ කොදුනාරටි කඩලා දැම්මා. නැත්තම් එහෙම જાතියක් නෙමෙයි. නමුත් හැකියාව තිබ්බා. දැන් මේ බලන්න හිතලා 1893ද කොහෙද ලිපියක මම දැක්ක එක පරිවර්තන සුද්ධිකුගේ ලිපියක් ලංකාවේ. ඒ කියන්නේ ඊට අවුරුදු 110කට විතර කලින් මේ සුද්දා කියනවා පොසොන් එකට අනුරාධපුරයට ආවා කියලා 20000ක් විතර සෙනග. එතකොට අනුරාධපුරේ රුවන්වැලිසෑයයි සීමා බෝධිය අතර පාර තියෙන්නේ. ඒ හරිය තමයි කච්චේරිය තිබිලා තියෙන්නේ. එතකොට මිනිස්සු ඔක්කොම ගස් ගල් යට නිදාන් ඉඳලා තියෙනවා. ඒ කච්චේරියේ තිබිලා තියෙනවා සේපුවක්. එළියේ. ඒක රුපියල් 175ක් තිබිලා තියෙනවා. එතකොට සුද්දා ලියනවා මේ දහස් ගාණක් සෙනග ඇවිල්ලා ඉඳෙද්දි මිනිසුන් 6 දෙනෙක් එකතු වුණා නම් මේ සේප්පුව අරගෙන කැලේට ගෙනිහිල්ලා සේප්පුව කඩලා සල්ලි ගන්න තිබුණා ලේසියෙන්. නමුත් මේ සිංහලයන් මේ සතියකට හොරකමක් කළා නැහැ. ගොඩනැගිල්ලකට හානියක් කළා නැහැ. ඉතින් සුද්දා එහෙම লীලා චෝදනා කරනවා අපේ ක්‍රිස්තියානි සමාජයේ 20000 සෙනග එකතු වුණා නම් මේ සේප්පුව මෙහෙම තියේවිද? එහෙනම් මේට අවුරුදු 100කට කලින් පිරිහිලා නැහැ. දැන් කොච්චර වේගෙන් පිරිහුණාද? එතකොට අච්චර ආක්‍රමණ වලට අහුවෙලා තියෙද්දිත් අපේ ජාතියක් හැටියට අපි ඉඳලා තියෙනවා ගුණධර්ම එක්ක. එහෙමනම් අපි පිරිහිලා තිබුණාට ගුණධර්ම උපද්දවා ගන්න බැරි අබ්බගාත જાතියක් නෙමෙයි. ද පිරිහිලා තමයි. ඒක මේ වගේ එකක්. කොසල් රජුරුවන්ගේ ඇතෙක් හිටියා. රාජකීය හස්තියෙක්. මේ රාජකීය හස්ති රාජයා බොහොම ගාම්භීර විදියට පෙරහැරි ගියපු රජුරුවන්ව වඩම්මන් ගියපු හස්ති රාජයා. වයසට ගියා. දවසක් මේ හස්ති රාජයා මඩවලක එරුණා. වතුර බොන්න ගිහිල්ලා. දැන් මඩවැලේ ඉඳිදී එක එක ක්‍රමයකට ගොඩ ගන්න හදනවා ගොඩ ගන්න බෑ. ඊට පස්සේ රජුරෝ කිව්වා මේ අතා හරි අභිමානවත් ඇති. ගාම්භීර ඇතෙක්, ශ්‍රේෂ්ඨ කුලයේ ඇතෙක්. මේ ඇතා ළඟට ගිහින් පංචතූර්ය වාදනය කළා
පරණ ඇතා ගාම්භීරියකට ගියපු ආකාරය සිහි කරපන් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඒ සේවකයෝ ගිහිල්ලා බෙර ගහලා, තම්මැට ගහලා, නලා පිඹලා අර පරණ සම්භාවනීය සත්කාරේ කරන්න ගත්තා. මඩවලින් එළියේ ඉඳගෙන. ඇතාට අභිමානය ආවා. තනියම නැගිට්ටා මඩවලින්. තනියම නැගිටලා ගොඩ හිඳලා කුංචනාද කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මේක දැකලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි ඔබත් ඒ වගේ වෙන්න. එහෙනම් අපි පිරිහිලා යනවා කිය ඉන්න තාක් පිරිහෙනවාමයි වළක්වන්න බෑ. අපේ ශ්‍රේෂ්ඨ බව අපේ මුතු මිත්තෝ දිව්‍ය ලෝකයේ දෙවියන් අතර පිරීලා ගියා. නිවන ආબોධ කළා. ඒ රහත් පරපුර දිවි පරදොර තියලා ධර්මයේ රැකගත්තා. ඒ කාලේ හිටපු උපාසක උපාසිකාවෝ ජීවිතේ පූජා කළ තුනුරුවන්ට මේ ධර්ම මාර්ගයේ ගියා. ඒ අභිමානය කතා කරපු දවසට ආයේ ගුණවන්ත වෙයි. එතකොට අපි මේ ගුණ හීනම જાතියක් නෙවෙයි. අපි ළඟ ගුණය තියෙනවා. ඒ හැකියාව අපේ પરම්පරාවේ තමයි වැඩිපුරම සුගතිය ගිහින් තියෙන්නේ. වැඩිපුරම දෙවියන් අතරට ගිහිල්ලා තියෙන්නේ. නිවන් අවබෝධ කරලා තියෙන්නේ. මොනතරම්ද? ඒ නිසා අපට ලැබිච්ච දුර්ලභ අවස්ථාව අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගෙන් එක ලැබුණේ. නැත්තම් කොහොමද අච්චර විශාල ස්තූප හදන්නේ කාලේ? මොන තාක්ෂණ ඇතිවිලද? මහා සාගරයේ වැව්වමුණු හදන්නේ කොහොමද? ඒවා විතර නෙමෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකපු එකම මත. ඉතින් මේ නිසා ඒ අභිමානය අපිට නොතිබුණොත් නීච වෙලා යනවා. ඒ නිසා අපි නීච නොවි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට මානව ජීවිතය සාර්ථක කරගෙන දෙවියන් අතරත් ඉපදිලා අපට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. නමෝ බුද්ධාය. දම් සියනද සඳහා දායකත්වයේ දරන්නේ පිළියන්දල සිද්ධමුල්ල 7 වන මාවතේ පදිංචි නන්දා හේවාරච්චි මෑණියන්ද කැනඩාවේ පදිංචි පණ්ඩුක හේවාරච්චි මහතා නිලානි හේවාරච්චි මහත්මිය සහ තරුෂි හේවාරච්චි සචිනි හේවාරච්චි දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා ඥාති හිත මිත්‍රාදීන් විසින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු සිටින්නේ ගටිකාර මහා බ්‍රහ්මරාජය ඇතුළු සියලු බඹුන් සක් දෙවිඳුන් සතරවරම් දෙවි රජ දරුවන් ඇතුළු සියලු දෙවියන් අප සියලු දෙනා සුරකින්නා වූ සියලු ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා සේක බල දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන අදහසින් මේ දායකත්වයේ දරුවා. ඒ වගේම පරලෝ සැපත් සමරපාල හේවාරච්චි පියාණන්ටද ජිනදාස පෙරේරා පියාණන්ටද ලිලීනෝනා මෑණියන්ටද කරලෙන් හපුආරච්චි පුංචි අම්මාටද මෝට්‍යාමි හේවාරච්චි සහ පීරිස් ආප්පුආමි ආතලාටද රම්මනිකේ සහ මැතිලින් යන ආච්චිලාටද සෙනරත් සාන්ත ප්‍රේමරත්න මුණසිංහ සහ දයා ගෝවින්න යන සොහොයුරන්ටද ප්‍රඥාසේන අලවත්ත මාමා ගුණවතී සහ ශීලා වීරවර්ධන පුංචි අම්මලා තිස්ස හිද්දල් ආරච්චි රුවන් හේවාරච්චි උදේ පරාක්‍රම හේවාරච්චි යන සහෝදරයන් ඇතුළු
සසර පුරාවට අප සියලු දෙනා නමින් මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාර වෙත්වා කියන අදහසින් ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදුසසුනේදීම සෝසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන අදහසින් ලෝවාසී සිල් ගුණදම් සුරකින සියලුම ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන අදහසින් සුජීවත්ව සිටින නන්දා හේවාරච්චි මෑණියන් සහ සියලු ඥාතීන් නුදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන අදහසින් ධර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනාද අපගේ සියලු ඥාති හිත මිතුරන්ද ඔවුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන අදහසින් ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ සමාජිකයින්ට මේ පින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වෙත්වා කියන අදහසින් අප සියලු දෙනාට සුවසේ මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ දානමය ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතු උපකාර වේවා කියන අදහසින් ධර්ම දානෙ සිදු කළා. මේ සියලු දෙනාට මේ අයරිම පුණ්‍යානුමෝදනා වේවා. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීම පිණිස මේ රැස් කළා වූ සියලු පින් මහෝපකාරී වෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.